හොඳයි බලන්න අපි පොඩි පන්ති වල ඉගෙන ගන්න තියෙන විෂය කරුණු ටිකක් මම ආරම්භයේ බෝඩ් එකේ ලියලා තියෙනවා. මේ බලන්න වෘත්තය ගැන ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තා 9 ශ්‍රේණියේම පතහා නිර්මාණ පාඩමේදී වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ අචල ලක්ෂයකට කිසියම් දුරකින් සෙන්ටිමීටර 3ක් 4ක් 5ක් වගේ කිසියම් දුරකින් ලක්ෂයක් ගමන් කරොත් දුර 3ක් වෙන්න හැම වෙලෙම දුර 3ක් වෙන්න. මේ වගේ ලක්ෂයක් ගමන් කරොත් ඒ ලක්ෂයේ ගමන් මාර්ගය ගැන අපි ඉගෙන ගත්තා. මේ විදිහට ලක්ෂයක් ගමන් කරොත් මේ ඕනම තැනකින් තියෙන දුර ප්‍රමාණය එක සමානයි මේ විදිහට. මේ දුර ප්‍රමාණයමයි මේ හැම අතරම තියෙන්නේ. ඒ නිසා අපි වෘත්තයක් කියන්නේ ඉගෙන ගත්තා. වෙනස් නොවන ලක්ෂයකට අචල ලක්ෂයක් කිව්වා. අචල ලක්ෂයකට වෙනස් නොවන දුරකින් වෙනස් නොවන දුරකට කිව්වා නියත දුර කියලා. අචල ලක්ෂයකට නියත දුරින් විචල්්‍ය ලක්ෂයක පතය තමයි වෘත්තයක් වෙන්නේ. කොයි වගේ වෘත්තයක්ද? ඕලෙක්ක. ඔතන පුතේ පටන් ගන්නකොට මේ කෝල් එකක් ආවා. මේකේ සිම් එක ඕෆ් කරන්න අමතක වුණා. මගේ ෆෝන් එකේ තමයි මේ වීඩියෝ එක එන්නේ. එතකොට ඒ හින්දා මේ චුටි ප්‍රමාද දෝෂයක් උඩා. හොඳයි බලමු දැන් ආපහු. අචල ලක්ෂයකට නියත දුරින් විචල්්‍ය ලක්ෂයක ගමන් මාර්ගය තමයි අචල ලක්ෂයේ කේන්ද්‍රය වන නියත දුර අරයක් වන වෘත්තයක් විදිහට අපි අඳුරගත්තා. ඊළඟ පුතේ 8 වසරේ ඉගෙන ගත්තා වෘත්තය මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටසට බලන්න මේ රූපේ තියෙනවා වෘත්තය මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටසක්. ඒකට අපි කිව්වේ වෘත්ත ඡාපය කියලා. එහෙනම් පුතේ වෘත්තයකින් කොටසක් තමයි වෘත්ත ඡාපයක් වෙන්නේ. එතකොට වෘත්තයක් කොටස් දෙකකට වෙන් කරපුවාම එක කෑල්ලක් චූටි එක කෑල්ලක් ලොකුයි නම් අපි චූටි කෑල්ලට කියනවා සුළු වෘත්ත ඡාපය කියලා 8 වසරේ ඉගෙන ගත්තේ. ලොකු කෑල්ලට කියන්නේ මහා වෘත්ත ඡාපය. කොහොමද මේ දෙකම එහෙම නම් ඡාප. වෘත්ත ඡාපය අඳුර ගන්න වෘත්තය මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටසක් තමයි වෘත්ත ඡාපයක් කියන්නේ. ඒතර මේ ඡාපය කියන වචනය අපි මේ පාඩමේදී පාවිච්චි කරනවා. ඒත් එක්කම වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරපුවාම ලැබෙන රේඛාවට අපි ඉගෙන ගත්තා වෘත්තයක ජායක් කියලා. ජාය කියන්නේ නම් මොකද්ද? වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරපුවාම ලැබෙන රේඛාව. වෘත්තයක දිගින් වැඩිම ජායට අපි කියනවා මොකක් කියලාද? විස්කම්භය කියලා. වෘත්තයක දිගින් වැඩිම ජායට අපි කියනවා විස්කම්භය කියලා. එතකොට මෙන්න මේ සම්පූර්ණ වෘත්තයේ ඡාපයට අපි කියන්නේ වෘත්තයේ පරිධිය කියලා. එතකොට අරයට රේඩියස් කියලා කියන්නේ ඒ නිසා r කියලා ගන්නවා. අරයට මොකද්ද කියන්නේ? රේඩියස් කියලා. ඒ නිසා r කියලා ගන්නවා. විස්කම්භයට අපි කියන්නේ ඩයමීටර් කියලා. ඒ නිසා d කියලා ගන්නවා. විස්කම්භයට d කියලා. පරිධියට සර්කම්ෆරන්ස් කියලා කියන්නේ. ඒ නිසා c කියලා ගන්නවා. මේ අනුව මේ සංකේත ටිකත් r කියන්නේ අරේ d කියන්නේ විස්කම්භය c කියන්නේ පරිධිය කියලා අපි දැනගන්න ඕනේ. ඒත් එක්ක පුතේ ඉගෙන ගත්තා අපි මෙන්න මේ ජායක් සහ ඡාපයක් අතර වෘත්ත කොටසට අපි කියනවා වෘත්ත ඛණ්ඩය කියලා. වෘත්ත ඛණ්ඩයක් කියන්නේ ජායක් සහ ඡාපයක් අතර වෘත්ත කොටස. එහෙනම් මේ
චූටි වෘත්ත කොටසට සුළු වෘත්ත ඛණ්ඩය කියනවා ලොකු කෑල්ලට මහා වෘත්ත ඛණ්ඩය කියනවා කියලා ඔබ 8 වසරේදී 8 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. දැන් බලන්න ඊළඟට මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක් අපි හඳුන්වන්නේ? අරයන් දෙකක් හා ඡාපයකින් වෙන වෙන වෘත්ත කොටස. වෘත්තයක අරයන් දෙකක් සහ ඡාපයකින් වෙන වෙන වෘත්ත කොටසට අපි කියනවා වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩය කියලා. එවනම් මේ කේන්ද්‍රික ඛණ්ඩය චූටි කෑල්ලට අපි කියන්නේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය, ලොකු කෑල්ලට කියන්නේ මහා කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට අරයන් දෙකත් එක්ක පුතේ කෝණයක් හැදෙනවා. අරයන් දෙක එක්ක කෝණයක් හැදෙනවා. ඒ කෝණයට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. මේක නම් සම්පූර්ණයෙන්ම කිව්වොත් සුළු කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ කෝණය පරාවර්ත කෝණයක් බව දන්නවා. එහෙනම් මේ කෝණය මහා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. හොඳයි මේ ටික අපි පොඩි පන්ති වල ඉගෙන ගත්ත ටිකක් වෘත්තය කියලා මාතෘකාව ලියලා මේ ඔක්කොම ටික සාරාංශ සටහනක් විදිහට එක තැනකට ගමු. මේ ටික ලියා ගන්න. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා වෘත්තයක විස්කම්භයයි පරිධිය අතර සම්බන්ධය, අරයයි පරිධිය අතර සම්බන්ධය, ඊට පස්සේ වෘත්තයක වර්ගඵලය සහ අරය අතර සම්බන්ධය ඉගෙන ගන්නවා. ඒ ටික තමයි අපි ඉස්සරෝම ඉගෙන ගන්නේ. හොඳයි ඊට කලින් මේ ටික ලියන්න මිනිත්තු කිහිපයක් අරගෙන. හොඳයි බලන්න පුතේ මංගාව තියෙනවා වෘත්තාකාර බෝතලයක මූඩියක් මේ තියෙන්නේ. හදිස්සියට අහුනේ සීනි බෝතලේ මූඩිය. සීනි බෝතලේට කූඹියන්න කලින් මේක ඉවර කරන්නත් ඕනේ. දැන් බලන්න මෙන්න මේ වෘත්තය එතකොට පිටත මායිම අපි දන්නවා පරිධිය කියලා. මේ පරිධියේ දිගට සමාන දිගක් තියෙන නූල් කෑල්ලක් මේ අරන් තියෙනවා. හරි ගානටම පරිධියේ දිගට සමාන දිගක් තියෙනවා. එහෙනම් මේ නූලේ දිග මේ වෘත්තයේ පරිධියට සමාන වෙනවා. හොඳ අපි මෙන්න මේ නූල ආසන්න විදියට සමාන කොටස් තුනකට නමන්නම් මං ආසන්න විදියට සමාන කොටස් තුනකට නමන්නම්. ඒ නැමුවාම මේ විස්කම්භයයි පරිධිය අතර කිසියම් සම්බන්ධයක් තියෙන බව පේනවා. එන ආසන්න ලෙස සමාන කොටස් තුනකට නැමුවේ නමල ඇල්ලුවාම මේ බලන්න මෙන්න ආසන්න විදියට විස්කම්භයේ දිගට සමාන වෙනවා. ආසන්න විදියට විස්කම්භයේ දිගට සමාන වෙන බව තහවුරු කරගන්න පුළුවන්. ඔයාලට මේක උදව් කරගෙන ආසන්න විදියට විස්කම්භයේ දිගට සමාන වෙනවා. හොඳයි මම මේක හරියටම තියලා පෙන්නන්නම් මේ විදියට. එහෙනම් මේ බලන්න ආසන්න විදියට විස්කම්භයේ දිගට සමාන. මේ ආසන්න විදියට විස්කම්භයේ දිගට සමානයි. එහෙනම් පුතේ මේ වටේ දිග මෙන්න මේ විස්කම්භය වගේ ආසන්න විදියට 3 ගුණයක්. මේ සම්පූර්ණ දිගෙන් 3න් පංගුවක් තමයි විස්කම්භය එන්නේ. එහෙනම් ඔන්න අපි විස්කම්භයයි පරිධියයි අතර දල සම්බන්ධයක් හොයාගත්තා. අපි ගත්තොත් මේ වගේ වෘත්තයක් කාපටුව පාවිච්චි කරලා ඇඳ අඳින්නත් පුළුවන්. නිදහස් අත දියුණු වෙන්න දෙකක් වෘත්තයක් ඇඳත් කමක් නැහැ. එතකොට මේ තමයි විස්කම්භය. විස්කම්භය. D මේ පරිධිය. C කියලා ගන්න. එතකොට පුතේ C කියන අගය D කියන අගයෙන් ආසන්න විදියට නම් 3 ගුණයක්. හරියටම නම් කී ගුණයක්ද කියන කාරණේ ඔප්පු කරලා පෙන්නුවා
ගණිතඥයෙක් ආකිමීඩියස් කියන ගණිතඥයා හරියටම නම් මෙන්න මේ ගුණයක් කියලා. මේක පුතේ ග්‍රීක හෝඩිය අකුරක්. ග්‍රීක හෝඩියේ පයි කියන අකුර තමයි මේක. එතකොට හරියටම නම් කී ගුණයක්ද? පයි ගුණයක්. පයි කියන්නේ 3.14යි මේ විදිහට අනන්ත දශම සංඛ්‍යාවක්. එහෙනම් විස්කම්මේ වගේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් නෙමෙයි පරිදිය. මේ වගේ දශම සංඛ්‍යාවක්. මේකට ආසන්නදයකුත් ඒ ගණිතඥයාම හඳුන්වා දුන්නා 7න් 22 ගුණයක්. ආසන්නකයක් හැබැයි හරි භාගයේ නෙමෙයි. ඒ හින්දා පුතේ පරිදියයි විස්කම්මේ අතර සම්බන්ධය අපි ලියා ගන්නවා මෙන්න මෙහෙම. පරිදිය කියන එක සමාන වෙන්නේ පයි ගුණයක් විස්කම්බයට. පයි ගුණයක් විස්කම්බයට. විස්කම්බේ වගේ පයි ගුණයක්. පරිදියට C කියලා දානවා. පයි ගුණයක් විස්කම්බයට D කියලා දානවා. මේකේ පයි කියන එක ආසන්න ලෙස සමාන වෙනවා මෙහි පයි කියන්නේ ආසන්න ලෙස සමානයි හරියටම සමාන වෙනව නෙමෙයි ආසන්න ලෙස සමානයි. එතකොට ආසන්න ලෙස සමානයි කියලා ලියන්නේ එක ඉරක් ඇදෙට එක ඉරක් ඍජුව. එතකොට එකක් වක්‍ර රේඛාවක්. පයි ආසන්න ලෙස සමාන වෙන්නේ 7න් 22කට. ඒතර අපි ගණනයේදී ගණන් හදද්දී විස්කම්මේ දීලා පරිධිය හොයද්දී පයි වෙනුවට ආදේශ කරන අගය 7න් 22. හරි. හොඳයි. එහෙනම් මාතෘකාව ලියන්න වෘත්තයක විස්කම්භය හා පරිධිය අතර සම්බන්ධය. විස්කම්භය හා පරිධිය අතර සම්බන්ධය. පරිධිය අතර සම්බන්ධය එනම් වෘත්තයක විස්කම්භය හා පරිධිය අතර සම්බන්ධය කියලා ලියලා වෘත්තයක් ඇඳලා විස්කම්භයයි පරිධියයි ලියලා මේ සූත්‍රය ලියා ගන්න. මන්ටක් ගාලා ගිහිල්ලා සීනි බෝතලේ වහලා එන්නම්. හොඳයි. යා නිවර බවයි පේන්නේ. බලමු. දැන් මේක පාඩම් කරගන්න ඕනේ C සමානයි 5D කියලා. එහෙනම් වෘත්තයක පරිධියයි විස්කම්භය අතර සම්බන්ධය C සමානයි 5D. දැන් ඔයාලට මතක ඇති අපි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ලැබෙනවා කිව්වා දිග ගුණ කිරීම පරිදි. සමචතුරාශ්‍රයක වර්ගඵලය ලැබෙනවා කිව්වා දිගේ වර්ගයේ. ත්‍රිකෝණයක වර්ගඵලය ලැබෙනවා කිව්වා භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසේ. සමාන්තරාශ්‍රයක වර්ගඵලය ලැබෙන්නේ කොහොමද? ඔව්. සමාන්තරාශ්‍රයක වර්ගඵලය ලැබෙන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසේ. ත්‍රපීසියමක වර්ගඵලය ලැබෙන්නේ කොහොමද කියලා මතකයේ තියෙන්න ඕන අපිට. නැත්තම් ගණන් හදන්න බෑ. කොහොමද? දෙක් භාගයයි සමාන්තර පාද දෙකේ දිගේ එකතුව ගුණ කිරීම ලම්බ උස. ඒ වගේම මේකත් පාඩම් කරගන්න ඕනේ. වෘත්තයක පරිධිය හොයන්නේ පරිධිය C නම් විස්කම්භය D නම් C සමානයි 5D. C සමානයි 5D කියන එක මතක තියෙනවා. කවුරු රැවුවොත් පුතේ විස්කම්භය වගේ කී ගුණයක්ද පරිධිය කියලා බය නැතුව කියන්න 5 ගුණයක් කියලා. විස්කම්භය වගේ 5 ගුණයක් තමයි පරිධිය. හොඳයි. එහෙනම් ඊළඟ එකට යමු අපි මේත් එක්කම වෘත්තයක අරය හා පරිධිය අතර සම්බන්ධය අපි ඉගෙන ගමු. වෘත්තයක අරය හා
පරිධිය අතර සම්බන්ධය ඉගෙන ගමු. ලියා ගන්න මාතෘකාව එහෙනම් මගේ එක්කම වෘත්තයක අරය හා පරිධිය අතර සම්බන්ධය. අරය හා පරිධිය අතර සම්බන්ධය. පරිධිය අතර සම්බන්ධය. අදින්න වෘත්තයක් අරය මේ තියෙන්නේ R කියලා දැම්මොත් ඇති. දන්නවා දැන් මේ තියෙන්නේ C පරිධිය. අපි R හා C අතර සම්බන්ධය ඉගෙන ගන්න යන්නේ. අපිට පුළුවන් මේ සම්බන්ධය මෙතනින්ම ගොඩනගා ගන්න. මේ බලන්න. පරිධිය විස්කම්මය වගේ නම් π ගුණයක් C සමානයි π. ඒත් එක්කම අපි දන්නවා D කියන්නේ මෙන්න මෙවැනි රේඛාවක් D කියන්නේ. ඒක අරය වගේ කී ගුණයකට සමානයි. දෙගුණයකට සමානයි. ඒ අනුව C සමානයි π ගුණ කිරීම D වෙනුවට දානවා 2r. එහෙනම් C සමානයි π ගුණ කිරීම 2 ගුණ කිරීම r සංගුණකයේ මුලට ගත්තොත් 2යි π r කියලා ලියන්න. එහෙනම් පුතේ අරය වගේ කී ගුණයක්ද 2යි π ගුණයක්. ස්කම්භය වගේ නම් π ගුණයක් අරය වගේ නම් 2යි π ගුණයක්. මේ අනුව අපිට ලියන්න පුළුවන් පරිධියයි අරය අතර සම්බන්ධය පරිධිය සමාන වෙන්නේ 2යි π ගුණයක් අරය වගේ. C සමාන වෙන්නේ එහෙනම් 2πr නැත්නම් 2යි πr කියලා අපිට මතක තියාගන්න පුළුවන්. හොඳයි මේ රූපයත් ඇඳලා සූත්‍රය ලියාගෙන දෙන්න ඕකේ එකක්. දැන් පුතේ ගොඩක් දෙනෙක් ඕකේ කියලා ඉවරනවා. ඒත් එක්කම අපි පාඩම් දෙකටම ගැලපෙන්නනේ ලියන්නේ. සටහන වෘත්තයක අරය හා වර්ගඵලය අතර සම්බන්ධය. වර්ගඵලය අතර සම්බන්ධය ඉගෙන ගන්න යන්නේ. මේ සඳහා පුංචි ක්‍රියාකාරකමක් කරන්න ඕනේ. මේ සනිකව ඔබට මේ ක්‍රියාකාරකම කරන්න අමාරුයි. දැන් මේ කරන කොටස පැන්සලෙන් දල සටහනක් විදිහට ලියා ගන්න. ඊට පස්සේ පන්ති ඉවර වෙලා මේ ක්‍රියාකාරකම කරලා තමා සූත්‍රය ලියා ගන්න ඕනේ. යටින් සූත්‍රය ලියන්න මේ ක්‍රියාකාරකම කරන්න. මෙන්න මේ වගේ කැමැති අරයක් අරගෙන වෘත්තයක් අඳින්න. එතකොට මේකේ අරය මේ තියෙන්නේ. මේ වෘත්තය අපි දන්නවා මේ වගේ අරයන් දෙකක් හා ඡාපයකින් වෙන වෙන කොටසට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා. මේ වගේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩ වලට කපා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩ ප්‍රමාණය කුඩා වෙන්න අපි බලාපොරොත්තු වෙන උත්තරේ නිවැරදි වෙනවා. මේ වගේ චූටි කේන්ද්‍රික ඛණ්ඩ වලට මුළු වෘත්තයම කපා ගන්න. සම්පූර්ණ වෘත්තයම කුඩා කේන්ද්‍රික ඛණ්ඩ වලට කපා ගන්න. දැන් මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි කේන්ද්‍රික ඛණ්ඩ 14ක් තියෙනවා මෙතන. මේ අංක පේන්න ඕනේ මම නිකන් ගැන ගන්න මේ අංක දැන්.
දැන් කරන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ අලවනවා මේ විදිහට. එකක් මේ අතට මේ විතර අරයක් නෙමෙයි ඒක තියෙන්නේ. ඔය අතට අනිත් එක මේ අතට. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13ක් කැලෙනවා. කේන්ද්‍රික ඛණ්ඩ ඔක්කොම තිබ්බේ 14යි. ඊතුරු කේන්ද්‍රික ඛණ්ඩය මේ වගේ දෙකට කපා ගන්න. මේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා හිතන්න. මේක නම් කේන්ද්‍රික ඛණ්ඩය. ඒක දෙකට කපා ගන්න. එක භාගයක් මේ පැත්තට දාන්න. අනිත් භාගය මේ පැත්තට දාන්න. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩ 14ම ඇලෙව්වා. ඇලෙව්වහම මේ වගේ රූපයක් තමයි ඔයාලට එන්නේ. මේ වගේ රූපයක් ඔයාලට එනවා. මේ ටික ගෙදරින් කරන්න ඕනේ ක්‍රියාකාරකමක් විදියට. දැන් මේ වෘත්තයේ අරය R නම් මේ වෘත්තයේ අරය අපි R කියලා ගත්තොත් අරය R නම් මේ දිග R තමයි. මේ දිගත් R. ඒත් එක්කම අපි දන්නවා වෘත්තයක මෙන්න මේ පරිධිය තමයි මේ දෙපැත්තට හිටලා තියෙන්නේ. ඒ වක්‍ර රේඛාවල එකතුව පරිධියට සමානයි. මේ දෙපැත්තටම හිටලා තියෙන රේඛාවල එකතුව පරිධියට සමානයි. අපි දන්නවා අරය R නම් වෘත්තයේ පරිධිය ඉන්නේ 2πr. එක පැත්තකට එන්නේ එකෙන් දෙකෙන් පවුවා. ඒ කියන්නේ 2 2 2කින් බෙදුනහම දෙකට දෙවරක් 1 දෙකට දෙවරක් 1 කියලා කැපුණාම πr කියලා එනවා එක පැත්තකට. උදේ එතකොට මෙන්න මෙහෙම ඇලෙව්වහම නිකන් පේනවා ඍජු කෝණාශ්‍රයක් වගේ. මේ කෑලි පුළුවන් තරම් චූටි වෙන්න කෑලි අපරිමිත ගානකට ඒ කියන්නේ අනන්ත කෑලි ගානකට කපලා ඇලෙව්වොත් අමාරු වැඩක්. කපලා ඇලෙව්වොත් අනිවාර්යෙන් එන්නේ ඍජු කෝණාශ්‍රය. එහෙනම් පුතේ වෘත්තයේ වර්ගඵලය මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා. ඒ අනුව වෘත්තයේ වර්ගඵලය ලැබෙනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දිග ගුණ කිරීම පරල දිග πr පරල r. ඒ අනුව වර්ගඵලය a කියලා ගත්තොත් a සමාන වෙන්නේ π r ගුණ කිරීම r. r ගුණ කිරීම r අපි r වල දෙවෙනි බලය විදිහටයි ලියන්නේ. π r වර්ගය. හොඳයි එහෙනම් මෙන්න මේ අනුව වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය ලැබෙනවා a සමානයි π r වර්ගය. හොඳයි එහෙනම් වෘත්තයක අරය හා වර්ගඵලය අතර සම්බන්ධතාවය කියලා ලියලා මේ රූපය අඳින්න පැන්සලෙන් කටුවට. ඊට පස්සේ ඇත්තටම ඔයාලා ලස්සන වාර්නිෂ් කඩදාසියකින් වෘත්තයක් කපාගෙන කේන්ද්‍රික ඛණ්ඩ අලවලා මේ බව තහවුරු කරගන්න. ඒ ක්‍රියාකාරකමක් විදිහට ගෙදරදී කරන්න. කරන විදිහ තා පැහැදිලිවම කිව්වා. ඊට පස්සේ යටින් මේ සූත්‍රය ලියන්න ඒක හොඳට ලියා ගන්න. වඩා වැදගත් සූත්‍රේ පාඩම් වෙන එක ඒක අනිවාර්යෙන් එන හැටිත් එක්ක පාඩම් වෙලා තියෙන එක හොඳයි. හොඳයි. යානි කරයි. රයිට් එහෙනම් බලමු අපි. දැන් මේ ඉගෙන ගත්ත ඒවා ටික ගැටලු සඳහා පාවිච්චි කරනවා. ඉගෙන ගත්ත ටික ආපහු මතක් කරොත් සූත්‍ර තුනක් ඉගෙන ගත්තේ. පරිධිය කියන්නේ විස්කම්මේ වගේ නම් π ගුණයක්. ඒ නිසා c සමානයි πd එකක්.
අනිත් එක පරිධිය සමානයි අරේ වගේ නම් 2යි 5 ගුණයක්. C සමානයි 2πr අනිත් සූත්‍රය. වර්ගඵලය කියන්නේ πr වර්ගය. මේ සූත්‍ර තුන තමයි අපි දැන් ඉගෙන ගන්න. දැන් අපි ඉස්සරෝම හදනවා ගැටළු ආකාර 6ක්. විස්කම්භය දීලා පරිධිය අහනවා, පරිධිය දීලා විස්කම්භය. අරය දීලා පරිධිය අහනවා, පරිධිය දීලා අරය අහනවා. අරය දීලා වර්ගඵලය අහනවා, වර්ගඵලය දීලා අරය අහනවා. ඊට පස්සේ තමයි අපි කේන්ද්‍රික ඛණ්ඩ වලට යන්නේ. හොඳයි එහෙනම් අපි යමු ගැටළු වලට. පළවෙනි ගාන. ගාන හැදුව ගමන් ඒ පළවෙනි ගාන කියලා දෙන්නම්. ඔබට ලැබෙන ගාන හැදුව ගමන් උත්තරේ දාන්න. ඕකේ නෙමෙයි උත්තරේ. හොඳයි. උත්තරේ දාන්න. පළවෙනි ගාන ලියා ගන්න. පළවෙනි ගාන විස්කම්භය සෙන්ටිමීටර් 28ක් වන විස්කම්භය සෙන්ටිමීටර් 28ක් වන වෘත්තයක පරිධිය සොයන්න. ආයෙත් විස්කම්භය සෙන්ටිමීටර් 28ක් වන වෘත්තයක පරිධිය සොයන්න. උදේ විස්කම්භය කියන්නේ D දීලා C අහන්න. එනවා ඔන්න හදන පිළිවෙල C සමානයි 5D කියලා ලියනවා සූත්‍රය. C අහන්නේ 5 වෙනුවට ආදේශ කරන අගය 722 කියලා වලට මම කිව්වා. D වෙනුවට ආදේශ කරන්නේ 28. ඒ අනුව 7යි 28යි කීයෙන් බෙදෙනවද? 7ෙන් බෙදෙනවා. අපි බෙදිල්ල නෙමෙයි කැපිල්ල කියලානේ කියන්නේ. 7යි 28යි 7ෙන් කැපෙනවා. 7ට 7 1යි 28ට 7 ඒවා 4යි. ඒ අනුව C සමානයි 4 වරක් 2 8යි 4 වරක් 2 8යි. ඒ අනුව යටින් අපිට උත්තරේ ලියන්න පුළුවන් පරිධිය සමානයි සෙන්ටිමීටර් 88යි. හොඳයි පළවෙනි ගාන ලියා ගන්න. ඊළඟ ගාන බලමු තනියෙන් කරලා. හොඳයි ඊළඟ ගාන විස්කම්භය සෙන්ටිමීටර් 35. සෙන්ටිමීටර් ලියන්න අමතක වුණා. දැන් මෙතන 35 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 35ක් වන වෘත්තයක පරිධිය සොයන්න. රයිට්. ටක් ගාලා කරලා උත්තරේ දාන්න බලන්න. විස්පි පළවෙනි උත්තරේ නෙත්ති නවෝදය වසන්ත කුමාර අපේ විදුහල්පතිතුමා. ඔව් ගොඩක් අය දැන් කරලා ඉවරයි. බලමු අපි C සමානයි 5D. C සමානයි 5 වෙනුවට දාන්නේ 7න් 22. D වෙනුවට දාන්නේ 35. හොඳයි පුතේ 7යි 35යි 7න් කැපෙනවා. 7ට 7 එකයි 35ට 7 ඒවා 5යි.
ඒ අනුව පස්සරත් දෙක 10.1ක් ඉතුරුයි. පස්සරත් දෙක 10යි 11යි. එහෙනම් මම මෙතෙන්ටම සෙන්ටිමීටර දාන්නම්. ගොඩාක් අය උත්තරේ එක දිගට එක වැලට එව්ව උත්තරේ සෙන්ටිමීටර 110යි. හොඳයි බලමු මේ ගානක් හදයිද කියලා. බලමු එහෙනම් තුන්වෙනි ගාන විස්කම්භය සෙන්ටිමීටර් 17.5යි. වෙන වෘත්තයක පරිධිය කීයද? බලමු දශම සංඛ්‍යාවම සමහර ටිකක් බයයි. බලමු කවුද ඉස්සරෝම දැන් කරන්නේ කියලා. සිතිද දිනේෂ් පළවෙනි උත්තරේ ගලා තියෙනවා. බලමු. හරිද කියලා බලමු. සාදිවි දෙවෙනි උත්තරේ ගලා තියෙනවා. හත් දෙනෙක් එකම උත්තරේ ගලා තියෙන්නේ. හොඳයි පුතේ. බලමුද අපි හදලා. සමහරු පොඩ්ඩක් ඉර වෙලා ඇති මේ දශම සංඛ්‍යා හින්දා. c සමානයි 5d. ආගන්න පුතේ. දැන් කරලා ඉවර කරගන්න බැරි වුණාය නවත්තලා බලා ගන්න. ඊළඟ ගාන හරියට කරන්න පුළුවන්. එතකොට c සමානයි 5 කියන්නේ 7.22යි. d වෙනුවට 17.5. ඉතින් පුතේ දශම 30ක්දිම හදන්න පුළුවන් එක ක්‍රමයක්. තව ක්‍රමයක් ඕනනම් දශම නැති කරගෙන හදන්න පුළුවන්. බලමු දශම 30ක්දී හදන්නේ. 17.5 7න් ඉතිරි නැතුව බෙදනවද කියලා චෙක් කරලා බලමු. එකට 7ක් නෑ 17ට 7ක් 2යි 14යි ඉතුරු 3යි 35ට 7ක් 5ක් යනවා. එහෙනම් 7 7න් බෙදුවා 1යි 17ට 7ක් 2යි 14යි ඉතුරු 3යි දශම තිතක් තියලා තමයි 35ට බලන්නේ. ඉතුරු 3ත් එක්ක 35ට බලන්නේ. 35ට 4ක් 5යි. එහෙම නැත්නම් කාට හරි මේක අමාරුයි වගේ නම් මේ විදිහට බෙදලා උත්තරේ දාන්න පුළුවන්. පැත්තකට ටක් ගාලා 7න් බෙදන්න තියෙන්නේ 17ට 4ක් 2යි 14යි ඉතුරු 3යි 35 ගත්ත 5 35ට 4ක් 5 2.5යි. දැන් පුතේ 22 ගුණ කරන්න ඕන 2.5න් 22 2.5න් ගුණ කරන්න. එතකොට 22 2.5න් ගුණ කරන්නේ කොහොමද? 22 25න් ගුණ කරලා දශම ස්ථාන එකක් වෙන් කරන්නේ කරන්නේ. එහෙනම් 22 25න් ගුණ කරමු 5 සරත් දෙක 10.1ක් එතකොට 5 සරත් දෙක 10යි 11යි. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි. එකතු වුණාම බිංදුවයි 5යි 5යි. දශම ස්ථාන එකක් වෙන් කරපුවාම උත්තරේ 55යි. පළවෙනියා ඉඳලා ඒ දිගට මේ උත්තර ඔක්කොගෙම හරි. එහෙනම් පරිධිය සෙන්ටිමීටර් 55යි කියලා එනවා. උදාහරණයක් දශම සංඛ්‍යාවක් ආවා කියලා බය වෙන්න දෙයක් නැහැ. තව එක ගානක් හදලා බලමු එහෙනම් දශම සංඛ්‍යා එකක් සමහර ළමයි ටිකක් පරක්කුර නිසා
මේ ගාන ඕනනම් මෙහෙම හදන්නත් තිබුණා හැට. දශම නැතුව භාග කරගෙන c සමානයි 5. c සමානයි 5 කියන්නේ 7න් 22යි b කියන්නේ 17.5නේ. අපි දන්නවා දශම පැත්තට එක ඉලක්කමක් යන්නේ 10න් පංගුණා. නම් මේ දශම නැති කරගත්ත හැකි 10න් පංගු 175 කියලා ලියලා. දැන් කැපිල්ල තියෙන්නේ 7ට 7 එකයි 17ට 2යි ඉතුරු 3යි 35ට 5යි. 5 සරක් 2යි 5 සරක් 5යි. දෙවරක් 1යි දෙවරක් 11යි. බලන්න C වල උත්තරේ 11 සරක් 5 55යි. එහෙනම් දශම සංඛ්‍යාව භාග කරගෙන හදන්නත් පුළුවන්. ඒත් ඒ උත්තරෙමයි එන්නේ. හොඳයි කොහොම හරි මේ ක්‍රම දෙකෙන් එකට මම නම් වඩා කැමති මේ විදිහට හදනවා නම් 10 ළමයි. දශම 30ක් දශම 19 10 දී අපි මේ විදිහට හදන්න තමයි වැඩිපුර පුරුදු වෙන්නේ. හොඳයි එහෙනම් බලමු මේ ගාන හදන්න විස්කම්භය සෙන්ටිමීටර් 10.5ක් දෙන්න. හතරවෙනි ගාන විස්කම්භය සෙන්ටිමීටර් 10.5ක් වන වෘත්තයක පරිධිය කීයද? හොඳයි ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට හදලා ගන්න උත්තරේ. හොඳයි දාන්න උත්තරේ බලන්න. ඔව් උත්තරේ ඉස්සරෝම වල තියෙන්නේ කාව්‍ය නෙත්මි නවෝදය ඉස්සරෝම වල තියෙන්නේ. කාව්‍ය ඊළඟට සිත්මි W කුමාර විස්මි පියුමි ගොඩක් අය උත්තරේ වල තියෙනවා බලමු. C සමානයි 5D. C සමානයි 5 කියන්නේ 7න් 22යි D කියන්නේ 10යි දශම 5යි. දශම 30ක් දිම හදමු 7ට 7 ඒවා 1යි 10ට 7 ඒවා 1යි 7 තරක් 1 7යි ඉතුරු 3යිනේ. දශම දෙක තියලා ඒ තුනත් එක්ක 35ට 7 තරක් 5යි. දැන් 22 15න් ගුණ කරගත්තා නම් ලේසි 15 සරක් ගොඩවල් 15 ගොඩවල් දෙකක් හිතා ගන්න ලේසිනේ. 15 ගොඩවල් දෙකක් 30න් බිඳුවයි 3ක් ඉතුරුයි 15 ගොඩවල් දෙකක් 30යි ඉතුරු 3යි 33යි දශම එකක් වෙන් කරා. එහෙනම් C සමානයි 33යි දශම බිඳුව ලියන්න ඕනේ සෙන්ටිමීටර් පරිධිය. හොඳයි පුතේ. දැන් ඔයාලට විස්කම්භය දුන්නොත් පරිධිය හොයන්න පුළුවන්. දැන් බලමු අපි ඊළඟ ගාන පරිධිය දීලා මේක දීලා මේක අහන්න. හොඳයි ලියා ගන්න මේ ගාන පරිධිය සෙන්ටිමීටර් 220ක් වන වෘත්තයක පරිධිය සෙන්ටිමීටර් 220ක් වන වෘත්තයක පරිධිය සෙන්ටිමීටර් 220ක් වන වෘත්තයක විස්කම්භය කීයද? පරිධිය සෙන්ටිමීටර් 220ක් වන වෘත්තයක විස්කම්භය කීයද? හොඳයි බලමු අපි එකක් කියලා දීලා ඉන්නම්.
C දීලා D අහන්න. සම්බන්ධය C සමානයි 5D. දැන් පුතේ C දීලා තියෙනවා 220යි කියලා. බලන්න ඉන්න 5 කියන්නේ 722යි D අහන්න. දැන් අපි සූත්‍ර පාඩමේ අර උක්ත කිරීම ඉගෙන ගත්ත ඒ වගේ මෙන්න මේ ක්‍රමයට දෙපැත්තම 7න් ගුණ කරලා දෙපැත්තම 22න් බෙදලා බලමු අපි. 220 ගුණ කිරීම 7 අනිත් පැත්තේ එන්නේ 7න් 22යි D කියන එක ගුණ කරනකොට 7න්. එතකොට 7 7 කැපෙනවා. හරියට මේ 7 මේ පැත්තට ගත්තා බෙදීම 7 මේ පැත්තට ගත්තා ගුණ කිරීම වගේ. ඊළඟ දෙපැත්තම 22න් බෙදුවොත් මේ පැත්තත් 22න් බෙදනවා මේ පැත්තත් 22න් බෙදෙනවා. එතකොට මේ දෙක කැපිලා ගියාම හරියට මේ ಗುಣ කිරීම 22 මේ පැත්තට ආව බෙදීම වගේ. දැන් ඔය වැඩි අපි එකපාර කරන්න පුළුවන්. බෙදීම ඒවා සමාන ලකුණ හරහා මෙහාට ಗುಣ කිරීම. යට ඒවා සමාන ලකුණ හරහා යනකොට උඩ යනවා. උඩ ඒවා සමාන ලකුණ හරහා යනකොට යට යනවා. එහෙනම් 22 220 බෙදීමත් සමාන ලකුණ හරහා මෙහාට ಗುಣ කිරීම 7 ಗುಣ කිරීම 22 මේ පැත්තට බෙදීම 22. අපිට මතක තියාගන්න පුළුවන් යට ඒවා උඩ යනවා උඩ ඒවා යට යනවා උක්ත කරන්නේ. හොඳයි දැන් 22යි 220යි 22න් බෙදෙනවනේ 22කට 22 ඒවා 1යි 22කට 22 ඒවා 1යි බිඳුවට බිඳුවයි 10 වරක් 770. නෑ යටින් ලියන්න ඕනේ විස්කම්භය සමානයි සෙන්ටිමීටර් 70. सेंटीमीटर 70. හොඳයි බලමු මේ ගාන හදන්න. පරිධිය සෙන්ටිමීටර 66ක් වන වෘත්තයක. පරිධිය සෙන්ටිමීටර 66ක් වන වෘත්තයක. පරිධිය सेंटीमीटर 66 වන වෘත්තය. විස්කම්භය සොයන්න. විස්කම්භය සොයන්න. බලමු තනියෙන් කරන්න දෙවෙනි. හොඳයි දාන්න උත්තරේ බලන්න ටක් ගන්න. ඔව් 20 මේකටම දාලා තියෙනවා. සිතිජ W කුමාර සමාධි ඉනුක මෙනුදි නෙත්ති නවෝදය උදා අනිත් පැත්තට කරන්න. උදාරි දැම්ම උත්තරේ පියුමි හරි. හොඳයි නෝමර 2 බලමු අපි ගොඩාක් දෙනෙක් උත්තර දාලා තියෙන නිසා හදලා ගමු. ලියන්නේ C සමානයි 5D. C
C කියන්නේ 66යි, pi කියන්නේ 7/22යි, B තමයි අහන්නේ. එහෙනම් 66 යටින් උඩ යනවනේ බෙදීම උඩ කිරීම. උඩ කිරීම බෙදීම වෙනවා. මේ එකපාර උත්තර කරගන්න එක තමයි ලේසි. 22ට 22 එකයි 66ට 22 3යි 3 අරක් 4 21යි. එහෙනම් විස්කම්භයේ සෙන්ටිමීටර 21යි කියලා ලියන එකයි අවසානයේ කරන්නේ. එහෙනම් දැන් මේ සූත්‍රය පාවිච්චි කරා අපි දෙවිදියටම B දීලා C තෙවුවා C දීලා D තෙවුවා. මේ සූත්‍රයත් අර විදියමයි පාවිච්චි කරන්නේ. මේ විදියමයි R දීලා C දීලා R. බලමු අපි පළවෙනි ගාන විදියට මෙහෙම ඊට කලින් මේක ගැටලුවක් තියෙනවා ලියා ගන්න. හොඳයි. එහෙමනම් ලියා ගන්න ඊළඟ ගැටලුව අංකේ දාන්න එන පිළිවෙලට අරය සෙන්ටිමීටර් 14ක් වන වෘත්තයක 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 පරිධිය සොයන්න. අරය සෙන්ටිමීටර් 14ක් වන වෘත්තයක පරිධිය. නමුත් R දීලා C අහන්න. එහෙනම් සූත්‍රය ලියාගන්නේ C සමානයි 2 pi r. R දීලා C අහන්න. C අහන එක දෙක ගුණ කිරීම 5 වෙනුවට ආදේශ කරන අගය 7/22. R වෙනුවට දීලා තියෙන්නේ අරය 14යි. R 14. අර විදියටම සුළු කරන එක කරන්න. කොහොමද එතකොට එන්නේ 7ට 7 එකයි 14ට 7 2යි. දැන් ගුණ කරගන්න පුළුවන්. දෙවරක් 22 44යි 44 වරක් 2 80 ගන්න. එහෙනම් පරිධිය සෙන්ටිමීටර 88යි කියලා යටින් ලියන්න. දැන් ඔයාලට ලැබෙන ගාන එහෙනම් අංක කීයද ඔක්කොම 7 වෙනි ගාන අරය සෙන්ටිමීටර් 42ක් වන වෘත්තයක අරය සෙන්ටිමීටර් 42ක් වන වෘත්තයක පරිධිය කීයද? හොඳයි. ඉක්මනට හදලා දාන්න උත්තරේ බලන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයි 10 11 දෙනෙක් හරි උත්තරේ වෙලා තියෙනවා. බලමු අපි එහෙනම් හදලා අරය 42ක්. එහෙනම් C සමානයි 2 pi r ටයි ආදේශ කරා. C සමානයි
දෙක ගුණ කිරීම 5 කියන්නේ 7 22යි r කියන්නේ 42ක් 7 7 එකයි 42ට 7 ඒවා 6යි දෙවරක් 22 44යි 44 6න් ගුණ කරන්නයි තියෙන්නේ 6 වරක් 4 24න් 4යි දෙකක් ඉතුරුයි 6 වරක් 4 24යි දෙකයි 26යි නිවැරදි උත්තර ඇවිල්ලා තියෙනවා ඔක්කොටම 264යි හරි ලේසි කියන්නේ බලමු අරය වෙනුවට දශම සංඛ්‍යාවක් දීලා බලමු අරය සෙන්ටිමීටර් දෙමුකෝ ඉස්සරලාගේම 17.5 වන වෘත්තයක පරිධිය කීයද අටවෙනි ගාන සිටිජ 110ලු බලමු ඒද කියලා අනිත් අයටත් ඒ උත්තරේ මෙත්‍රික් 110 කියනවා කදිකල ගොඩාක් උත්තර එනවා දහ දෙනෙක් උත්තර එවලා තියෙනවා අනිත් අයත් එවන්න 12යි කොළොස් දෙනයි වෙලා තියෙන ඉතුරු අයත් එවන්න හොඳයි ඊළඟ දවසේදී අපිට මේ සෙටින්ග්ස් වෙනස් කරලා තියන්නම් මෙහෙම උත්තරේ දාන උත්තරේ මට විතරක් පේන්න ඒකට මැසේජ් එක පබ්ලික් කරන්න නැතුව ඒකට ඔයාලට මට විතරක් පේන නිසා ඕන දෙයක් කියන්නත් පුළුවන් තේරුම් නැත්නම් ඒ කියන්නත් පුළුවන් ඒ හින්දා ඊළඟ දවසේ වෙද්දි සෙටින්ග්ස් වෙනස් කරලා තියන්නම් ඒතර ඕන දෙයක් කියන්න පුළුවන් මට විතරක් පේන විදියට පබ්ලික් කරන්න නැතුව හොඳයි බලමු c සමානයි 2 5 කියන්නේ 7 22යි r කියන්නේ 17.5 7 7 බෙදුවොත් 1යි 17ට 7 ගොඩවල 2යි 7 2 14 හින්දා 17 14ක් කරුණාම ඉතුරු 3යි 35ට 4ක් 5යි දැන් පුතේ දෙවරක් 22 44යි 44 2යි 5න් ගුණ කරන්නේ 44 25න් ගුණ කරලා දශම ස්ථාන එකක් වෙන් කරනවා 25 ගොඩවල් 4ක් 100යි බිංදුව දැම්ම ඉතුරු 10යි 25 ගොඩවල් 4ක් 100යි ඉතුරු 10යි 110යි 25 සරක් වගේ දෙකක් තුනක් තියෙනකොට හතරක් තියෙනකොට ලේසියෙන්ම ගන්න පුළුවන්. එහෙනම් එවලා තිබ්බ උත්තර ඔක්කොම ටික හරි 110යි සෙන්ටිමීටර. දැන් පුතේ r දීලා c පුළුවන් ඊළඟ අනිත් පැත්ත දෙන්නම් c දීලා r අහන්න. හොඳයි ලියා ගන්න මේ ගාන 9 වෙනි ගාන පරිධිය සෙන්ටිමීටර 88ක් වන වෘත්තයක පරිධිය සෙන්ටිමීටර 88ක් වන වෘත්තයක ආරය කීයද
පරිධිය සෙන්ටිමීටර 88ක් වන වෘත්තයක අරය කීයද? පරිධිය සෙන්ටිමීටර 88ක් වන වෘත්තයක අරය කීයද? අර විදිහටම ආරුක්ත කරගෙන උත්තරේ ගන්න. C සමානයි 2πr කියලා ආදේශ කරලා ආරුක්ත කරලා සුළු කරන්න. පාඩම කරගන්න පුළුවන්. හොඳයි උත්තරේ කීයද ආවේ? 14යි කියලා ගොඩාක් දාලා තිනවා. බලමු පරිධි 88යි 2යි 5 කියන්නේ 7 22යි r අහන්නේ. එකපාර r උක්ත කරගමු. යට ඒවා උඩ යනවනේ ගුණ කිරීම 7. උඩේ තියෙන ඔක්කොම දෙකත් මේ එකෙන් දෙකනේ භාග නිරූපණය ගත්තොත් මේක ලවයක්. මේකත් උඩ එකක් මේකත් උඩ එකක්. ඒ දෙකම යටට යනවා. දෙක ගුණ කිරීම 22. 22 කොටවල් 1යි 22 කොටවල් 4යි 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි දෙවරක් 7 14. ඔයාලා තියෙන උත්තර හරි. අර එහෙනම් කියයි වෙන්නේ 14යි. හොඳයි. ඇති කියලා හිතනවා මේ සම්බන්ධතාවය ඉගෙන ගත්තා. අපි R දීලා C හෙව්වා C දීලා R හෙව්වා. දැන් R දීලා A හොයන්න යන්නේ. ලියාගන්න පුතේ මේ ගාන අරය සෙන්ටිමීටර 28ක් වන වෘත්තයක අරය සෙන්ටිමීටර 28ක් වන වෘත්තයක වර්ගඵලය කීයද? අරය සෙන්ටිමීටර 28ක් වන වෘත්තයක වර්ගඵලය කීයද? එක ගානක් කරලා පෙන්නන්නම් 10 වෙනි ගානනේ. 10 වෙනි ගාන R දීලා A අහන්නේ. වර්ගඵලයට ඒරියා කියන්නේ ඒ නිසා A කියලා නම් තියෙන්නේ. R දීලා A අහන්නේ. එතකොට A සමානයි πr වර්ගයෙන් තමයි උත්තරේ ගන්න. A සමානයි π කියන්නේ 7/22යි. R කියන්නේ 28යි. 28ේ වර්ගය. දැන් මේ 28ේ වර්ගය කියන්නේ 28 නැවත නැවත දෙපාරක් ගුණ කරන්න කියන එක. ඕන වෙලාවක අපිට 28 ගුණ කිරීම 28 කියලා ලියන්න පුළුවන් 28ේ වර්ගයට. ආදේශ කරද්දී මනෝමයෙන් දැකලා r කියන්නේ 28යි 28ේ වර්ගය කියන්නේ 28 ගුණ කිරීම 28 කියලා මේ පේන්නේ නැතුව මේකත් තියන්න පුළුවන්. දැන් කැපිල්ල තියෙන්නේ 4 7 1යි 28 7 4. 22 වරක් 28. බැලුවා එන උත්තරේ 4ෙන් ගුණ කරා. 22 වරක් 28. 22 වරක් 28 616ක් තියෙනවා. 616 4ෙන් ගුණ කරන්න. අපි ගුණ කරලා බලමු. 22 වරක් 28. 8 වරක් දෙක 16න් 6 එකක් විතරුයි.
8 වරක් දෙක 16යි 17. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි. එකතු කරොත් 6යි 7යි 4යි 11යි එකක් ඉතුරුයි 6යි 616. නම් 22 වරක් 28 616. එන උත්තරය ආපහු 4ෙන් ගුණ කරන්න. 4 වරක් 6 24න් 4යි දෙකක් ඉතුරුයි 4ක් 4යි 2යි 6යි 4 වරක් 6 24යි. ආපහු බලමු 4 වරක් 6 24න් 4යි දෙකක් ඉතුරුයි 4 වරක් 1 4යි 2යි 6යි 4 වරක් 6 24යි. එහෙනම් ඒ සමානයි කියලා එනවා 2464යි. හැබැයි වර්ගඵලයේ වර්ගයක වර්ග සෙන්ටිමීටර. හොඳයි. ඒ ගාන සම්පූර්ණ කරගන්න බලමු ඊළඟ ගාන තනියෙන් හදලා. හොඳයි ලියාන ඉවර ඇති 11 වෙනි ගාන එහෙමනම් මීට වඩා තරමක් ලේසි එකක් දෙන්නම් ඔයාලට. අරය සෙන්ටිමීටර් 28ක් නෙමෙයි දෙන්නම් භාගයකින් 14 වෙන වෘත්තයක වර්ගඵලය කීයද? වර්ගඵලය කීයද? දාන්න උත්තරේ බලන්න. විශ්වයකටම උත්තරේ 516යි. මෙත්පි නවෝදයා ඉසුරු RPIM උදාරි සජිත සාඳුනි කාව්‍යා පියුමි පිළිලින් උත්තර දානවා. ඉත්මි ඉනුක සයුරි මේස් W කුමාර ඔව් සමහර උත්තරේ දාන්නේ නැහැ කම්මැලි. හදලා ඉන්නවා. හොඳයි බලමු එහෙමනම් කොහොමද එන්නේ? A සමානයි phi r වර්ගයට ආදේශ කරන්නේ. A අහන්නේ phi 7/22යි r කියන්නේ 14 14 වර්ගය. එහෙනම් 14 ගුණ කිරීම 14 7ට 1යි 14ට 2යි 22 වරක් 14 308යි 308 දෙකෙන් ගුණ වුණොත් 616යි ගුණ කරලා පෙන්නන්න ඕනේ නැහැ මං හිතන්නේ 616 ඔබේ උත්තර හරි ඔක්කොමලා උත්තර හොඳයි එහෙනම් r ට දශම උත්තරයක් දුන්නේ නැහැ තාම බලමු එකක් හදලා හදමු මේක ගාන අරය සෙන්ටිමීටර්
31.5 වෙන වෘත්තයක වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. ටිකක් වෙලායයි ಗುಣ කරගන්න දශම තියෙනවා. එක දශම සංඛ්‍යාවක් නම් කැපෙනවා. බලමු කවුද ඉස්සරව හදන්නේ කියලා. හතට 7 ඒවා එකයි 31ට 4ක් 4යි 28යි ඉතුරු 3යි 35ට 5යි නම් 22 31.5 ගුණ කරලා එන උත්තරේ 4.5 ගුණ කරන්න. බලමු. දෙක 31.5 15 හොඳයි පුතේ උත්තර එවලා තියෙනවා. ගොඩාක් අය එවලා තියෙනවා. සිතින් තමයි ඉස්සරව එවලා තියෙන ඊළඟ විස්මි. සායුරි එහෙම එවලා තියෙනවා. බලමු. 31.5 22කින් මම ගුණ කරා. 22කින් ගුණ කරගෙන මේ සිරසා දෙපැත්ත මාරු කරනවා. 315 22කින් ගුණ කරොත් එන්නේ 6993යි. දශම පැත්තට එකක් වෙන් කරලා 693. යන 693 45 ගුණ කරපුවාම එනවා 31185 දශම ස්ථාන එකක් වෙන් කරන්න වෙනවනේ. 4.5 ගුණ කරන්න තියෙන්නේ. එතන උත්තරේ එන්නේ 3118.5. ගොඩක් අය
ගුණ කරලා තියෙනවා මම මේ ගුණ කරලා පෙන්නන්නේ නැහැ ඔයාලා හදන අතරේ මාත් පැත්තක හැදුවා හොඳයි එහෙනම් මේ ඇති අපි R දීලා A හෙව්වා අන්තිම ගැටළු ආකාරය A දීලා R රහණේවා හොඳයි මේ ලියා ගන්න මේ ගාන වර්ගඵලය वर्ग सेंटीमीटर 616ක් වන වෘත්තයක වර්ගඵලය वर्ग सेंटीमीटर 616ක් වන වෘත්තයක 616ක් වන වෘත්තයක අරය සොයන්න හොඳයි A සමානයි πr වර්ගය A කියන්නේ 616යි π කියන්නේ 722යි r වර්ගය r තම අහන්නේ නම් r වර්ගයට r ආදේශ කරන්න දෙයක් නැහැ ඒක තමයි අහන්නේ. අර විදිහටම r වර්ගය යුක්ත කර ගන්නවා 616 බෙදීම හත සමාන ලකුණ රාණි පැත්තට ගුණ කිරීම හත ගුණ කිරීම 22 මේ පැත්තට ආව බෙදීම 22 r වර්ගය. දැන් මේ දෙක ලේසියෙන්ම දෙකෙන් කප්පු දෙවරක් 11. දෙවරක් 3යි 0යි 8යි. ඊළඟට 11න් කපන්න වෙනවා. 11ට 11 1යි 30ට 11 සරත් 2යි 22යි ඉතිරි 8යි 88 8යි. දැන් මෙතෙන්ට එන්නම් මම 4ක් 8 56න් 6 5ක් ඉතුරුයි 4ක් 2 14යි 5යි 19යි. එහෙනම් r වර්ග 196 නම් දෙපැත්තේම වර්ගමූලය ගත්තාම r කියන්නේ 196 වර්ගමූලය. දැන් පුතේ 196 වර්ගමූලය අපි 196 කියන්නේ කීයේ වර්ගයද කියලානේ බලන්නේ. 196 කියන්නේ 14 වරක් 14. එහෙනම් r ගේ උත්තරේ කීයද එන්නේ? 196 වර්ගමූලය 14යි. අරේ 14. නැත්තම් වර්ගමූලය ගන්න වර්ගමූලය නිමානය කරන්න අපි ඉගෙනගෙන තියෙනවා වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 6 නම් වර්ගමූලයේ අග ඉලක්කම මොනවද වෙන්න පුළුවන්නේ 4යි 6යි ඒ නිමානය කරන්න ඊපස් ඉලක්කම් දෙකක් අතර අතෑරලා පළවෙනි ඉලක්කමට අඩු ආසන්නව වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය අරන් වර්ගමූලය නිමානය කරන්න 8 ඉගෙන ගත්තා. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ප්‍රථම සාධක වල ගුණිතයක් විදිහට ලියලා ගන්නත් පුළුවන්. කොහොමද? මේක නම් දැනෙන එකක් 196 14 වර්ගය. හොඳයි. එහෙනම් අරේ 14යි ඒක සම්පූර්ණ කරගන්න බලමු ඊළඟ ගාන තනියෙන් කරලා. ඔයාලට මීට වඩා ලේසි එකක් දෙන්නම්. හොඳයි ලියන්න එහෙමනම් මෙහෙම වර්ගඵලය वर्ग सेंटीमीटर 154ක් වන වෘත්තයක वर्गඵලයේ वर्ग सेंटीमीटर 154 වන වෘත්තයක අරය සොයන්න. හොඳයි මේ විදිහටම කරන්න. දැන් උත්තරේ වට බලන්න කීයද කියලා. ඔව්
සිද්ධිය වෙලා තියෙන එකටම 20 ඔව් ඒ දිහා බලන්න නැතුව අනිත් අයත් ටට්ටක් ගාලා හදාගෙන යන්න. ඒ සමානයි පයි r වර්ගය. ඒ වෙනුවට 154 ආදේශ කරන්න නැති පයි කියන්නේ 7 22යි r වර්ගය. r වර්ගය යුක්ත කරගත්තොත් 154 යට ඒවා උඩ යනවා. උඩ ඒවා යට යනවා. දැන් දෙවරක් 11යි. දෙවරක් 7යි ඉතුරු එකයි 7යි. 11ට 1යි 7යි. 4ක් 7 49යි. r වර්ගය 49 නම් මම ඒකයි කිය හොඳට දැනෙන උත්තරයක් එන්නේ r සමානයි 49 වර්ගමූලය 7යි. ගොඩාක් දෙනෙක් හදලා ඉවර තියෙනවා. හොඳයි පුතේ එහෙනම් මේ මූලික සූත්‍ර ටිකේ අපි d දීලා c හෙව්වා c දීලා d හෙව්වා. r දීලා c හෙව්වා c දීලා r හෙව්වා. r දීලා a හෙව්වා a දීලා r හෙව්වා. ගැටළු ආකාර 6ක් අපි මේ කතා කරේ. එවනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි අර්ධ වෘත්තයක කොහොමද පරිමිතියයි වර්ගඵලයයි. අර්ධ වෘත්තය තමයි කේන්ද්‍රික ඛණ්ඩ වලින් 9 ශ්‍රේණියේ තියෙන්නේ. අපි ඒක ඉගෙන ගමු. මාතෘකාව ලියන්න එන අර්ධ වෘත්තයක පරිමිතිය හා වර්ගඵලය සෙවීම. දැන් එයාට බලමු පළවෙනි එක. මෙන්න මේ සම්පූර්ණ වෘත්තය නම් මේ වගේ දෙකෙන් පංගුවක් ගත්තාම අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක්. මම මේකේ විස්කම්භය 28යි කියලා දානවා. එහෙනම් පුතේ මේකේ පරිමිතිය කියන්නේ පිටතමායිමේ දිගනේ. එහෙනම් මෙන්න මේකට කියන්නේ වෘත්තය මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටසට කියන්නේ ඡාපයක්නේ. නිකම්ම ඡාපයක් නෙමෙයි මේක අර්ධ වෘත්ත ඡාපයක්. වටේම දිග ගන්න මේ අර්ධ වෘත්ත ඡාපයේ දිගට කීයක් එකතු කරන්න ඕනද? 28ක් එකතු කරන්න ඕනේ. එහෙනම් ඉස්සරෝම අපි හොයමු ඡාපයේ දිග. ඡාපයේ දිග. විස්කම්භය දන්න නිසා වෘත්තයේම පරිධිය නම් πd. භාගයක් ඉඳලා ඡාපයේ දිගේ ඉන්නේ πd ගෙන් දෙකෙන් පංගුවයි. මම හිතන්නේ තේරෙනවා. ඒ අනුව 7 22යි d කියන්නේ 28යි ඒකෙන් දෙකෙන් පංගුව. 7 7 එකයි 28 7 ඒවා 4යි. දෙකයි. දෙවරක් 22 44යි. ඔන්න ඡාපයේ දිග විතරක් 44යි. මේ රූපයක පරිමිතිය කියන්නේ පිටතමායිමේ දිග. පිටතමායිමෙන් කෑල්ලක් දන්නවා දැන් 44යි. ඉතුරු කෑල්ල 28යි කියලා දන්නවා. එම නිසා පරිමිතිය එනවා. පරිමිතිය ඡාපයේ දිගට එකතු කරන්න ඕනේ 28ක්. 8යි 4යි 12යි 2යි එකක් ඉතුරුයි. 2යි 4යි 6යි 1යි 7යි. පරිමිතිය පුතේ 72යි සෙන්ටිමීටර් කියලා එනවා. ඒ පරිමිතිය. වර්ගඵලය හොයන්න හරි ලේසි. සම්පූර්ණ වෘත්තයක මතු පිට ඉඩ ප්‍රමාණයෙන් භාගයක් විතරයි. එකතු කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ පළවෙනි කොටස පරිමිතිය නම් දෙවෙනි කොටස වර්ගඵලය. වර්ගඵලය වෘත්තයේ වර්ගඵලය πr වර්ගය එකෙන් දෙකෙන් පංගුවයි.
5 කියන්නේ 7 22යි. උදේ 20 කම්බේ 28 නම් අර එකෙන් භාගයයි. එහෙනම් අර එක ගන්න ඕනේ 14යි. 14 වර්ගය නිසා එතනම මම 14 ගුණ කිරීම 14 ලියනවා. ගුණ කිරීම දෙකෙන් එකයි. අර පොඩ්ඩක් ඉඩවඳි වෙන හින්දා 14 වර්ගය 14 ගුණ කිරීම 14. මොන වෙලාවක එහෙම ලියාගත්තා. 7 7 එකයි 14 ඒවා දෙකයි දෙකට දෙකේ ඒවා එකයි දෙකට දෙකේ ඒවා එකයි විදිහට කැපුණාම මෙතනින් ලියන්නම් උත්තරේ 22 වරක් 14 පුතේ 308යි උඩ කරලා බලන්න මේ උත්තරේ හොඳයි අපි දුන්නේ මොකද්ද ගැටලුව මාතෘකාව දුන්නේ ඒ අර්ධ වෘත්තයක පරිමිතිය හා වර්ගඵලයේ සෙවීම ඒ අර්ථයේ 1 කියලා මේ අර්ධ වෘත්තය ඇඳගෙන චාප දිග හොයලා පරිමිතිය හොයන්න වර්ගඵලය හොයන්න අංක 1 Orang lebih ada dah itu mah, dah. Bagaimana? Nah, aina ni. Sampai gitu deh. හොඳයි පුතේ ගොඩක් දෙනෙක් හදලා ඉවරයි අපි බලමු එහෙනම් හදලා චාප දිග ඉස්සරෝම අපි හොයමු චාප දිග 5d ගෙන් භාගයයි කියලා දන්නවා දැන් 5 කියන්නේ 7 22යි d කියන්නේ 14යි ඒකෙන් දෙකෙන් පංගුවක් ඉන්නේ 7 7 එකයි 14 දෙකයි දෙකට දෙක කැපුණාම චාප දිග 22යි හැබැයි පරිමිතිය කියන්නේ ඒක නෙමෙයි මේ චාප දිගට 14ක් එකතු කරන්න ඕනේ පරිමිතිය ගන්න කොහොමද 22කට 14ක් එකතු කරනවා එතකොට එනවා 6යි 3යි 36යි පරිමිතිය මම කිව්වේ p සමානයි 36යි කියලා වන්න කිව්වේ p සමානයි කියලා වන්න කිව්වේ ඔය උත්තරේ හොඳයි වර්ගඵලයේ අන්තිම එකේ උත්තරේ තමයි වෙලා තියෙන්නේ ගොඩක් අය වර්ගඵලය සමාන වෙන්නේ වෘත්තයේ වර්ගඵලයෙන් දෙකෙන් පංගුවයි 5 කියන්නේ 7 22යි r කියන්නේ 20 කම්බේ 14 නම් අරය 7යි එතන වරදින් ඉඳ තියෙනවා 7 ගුණ කිරීම දෙකෙන් එක එතකොට 4 7 එකයි 4 7 එකයි කැපෙනවා දෙකට දෙවරක් එකයි 22කට දෙවරක් 11යි 11 සරක් 7 77යි වර්ග සෙන්ටිමීටර හොඳයි පුතේ මේ විදිහට අර්ධ වෘත්තයක් දුන්නොත් අපිට පරිමිතියයි වර්ගඵලය හොයන්න පුළුවන් ඊළඟට ඍජු කෝණාශ්‍රයකට හරි සමචතුරාශ්‍රයකට හරි අර්ධ වෘත්ත සම්බන්ධ කරපු ගැටලුවක් තමයි අපිට වාර විභාගයට ලැබෙන්නේ ඒ වගේම ගැටලු සාමාන්‍ය පෙළ විභාගයටත් එනවා ඒ නිසා බලමු අපි මෙහෙම ගැටලුවක් තුන්වෙනි ගාන විදිහට කියන්න තුන්වෙනි ගාන පහත දැක්වෙන රූපවල පරිමිතිය හා වර්ගඵලය සොයන්න
ඍජු කෝණාශ්‍රාකාර කොටසට පල්ල පැත්තට යාපදව අර්ධ වෘත්තාකාර කොටස් දෙකක් තියෙනවා. දැන් මම ලේසි මිනුම් ගන්නම් මේ විස්කම්බය ගන්නම් සෙන්ටිමීටර් 14යි කියලා. මේ දිග ගන්නම් සෙන්ටිමීටර් 20යි කියලා. දැන් මෙතන රූපයක් තියෙනවා අපිට බොහෝ විට වාර විභාග වලට එන ප්‍රසිද්ධ ගැටලුව ඕක තමයි. ඔය වගේ ඍජු කෝණාශ්‍රාකාරයකට හරියට ක්‍රීඩා පිටියක ධාවන පතයක් ඍජු කෝණාශ්‍රාකාර කොටසකට අර්ධ වෘත්ත දෙකක් සම්බන්ධ කරපු රූපයක් දීලා පරිමිතියයි වර්ගඵලයයි තමයි අහන්නේ. තුන්වෙනි ගාන. හොඳයි අපි එකතු වෙලා මේ ගාන හදමු. ඉතින් බලා ගන්න මෙන්න මෙතන තියෙන්නේ අර්ධ වෘත්ත දෙකන්නේ. මේ චාපයයි මේ චාපේ දෙකේම දිග එකපාර හොයාගන්න. භාග දෙකක් සම්පූර්ණ එකයිනේ. එහෙනම් මේ අර්ධ වෘත්ත චාප දෙකේම දිග වෘත්තයක පරිධියට සමාන වෙනවා. විස්කම්මේ කීයක් වනද? 14ක් වෙන. එහෙනම් අපි මේ දෙක එකපාර ගන්න. එකක් අරන් දෙකෙන් ගුණ කරලා හදන්න යන්නේ නැහැ. අර්ධ වෘත්ත චාප දෙකෙහි දිග. අර්ධ වෘත්ත චාප දෙකෙහි දිග. එන්නේ 5d කෙලින්. 5 කියන්නේ 7/22යි. d කෙලින් අඳුරගත්ත හැටි 14යි. 7 7 1යි 14 7 2යි 22 වරක් 2 44යි. අර්ධ වෘත්ත චාප දෙකේම දිග නිසා මිනුම් දාන්න සෙන්ටිමීටර වලින්. එම නිසා පරිමිතිය හොයන්න පුළුවන්. මෙතනින් ලියන්නම් මේ දෙකේම දිග 44යි. ඒකට එකතු කරන්න ඕනේ. වටේම දිග වෙන්න නම් තවත් මෙන්න මේ 20යි මේ 20යි. පිටතමයි මේ දිගට මැද තියෙන කඩේ පියන ගන්නෙ නැහැ. එහෙනම් එකතු වෙන්න ඕනේ 20 ඒවා දෙකක්. 20 දාන 20ම කියලා ලියන්න. දැන් පරිමිතිය එන්නේ 84යි සෙන්ටිමීටර. ඔන්න මොකද පරිමිතිය හොයපු විදිහ. අර්ධ වෘත්ත චාප දෙකේම දිග එකපාර ගත්ත 5d ගෙන් තව 20 දෙකක් එකතු කරා. ඊළඟ කොටසත් බලන්න ඉඳලා ලිව්වොත් හොඳයි බලා ගන්නකො. මෙන්න මේ අර්ධ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩ දෙක එකතු වුණොත් ඔය භාග දෙකම එකතු වුණොත් සම්පූර්ණ වෘත්තයක් එන්නේ. එහෙනම් වර්ගඵලය හොයද්දිත් අපිට පුළුවන් අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය එකපාර ගන්න. එතකොට එනවා එක πr වර්ගය. මම මෙතනින් ලියන්නම් අර්ධ වෘත්තාකාර කොටස් දෙකෙහි වර්ගඵලය. ටූටියෝ ටිකක් ලියන්න වෙන්නේ දෙකෙහි වර්ගඵලය. මේ ටික අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය කෙලිම πr වර්ග. π කියන්නේ 7/22යි. r කියන්නේ පුතේ විස්කම්බේ 14 නම් අරය 7යි කියන එක පටල ගන්න නැතුව ගන්න ඕනේ. 7ට 7 එකයි 7ට 7 එකයි 22 වරක් 7 154යි. 4 2 14න් 4 එකක් 24 2 14 එකයි 15. ඔන්න අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154යි. මුළු රූපේ වර්ගඵලය හොයන්න තව තියෙනවා ඍජු කෝණාශ්‍ර. ඒ ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය ගන්න 20014 ගුණ කරන්න. එහෙනම් ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය මම වගන්තිය ලියන්නේ නැහැ. ඍජු කියලා විතරක් දාන්න. වර්ගඵලය ගන්න 20 ගුණ කිරීම 14යි. එතනත් වර්ග සෙන්ටිමීටර එන්නේ අගට බිඳුවක් 14 වත් දෙක 28යි 280යි වර්ග සෙන්ටිමීටර. එහෙමනම් රූපේ වර්ගඵලය
මේ දෙක එකතු කරනවා 154ට එකතු කරනවා 280 අගට 4 8යි 5යි 13 3 එකක් ඉතුරුයි 3 1යි 4යි 434යි වර්ග සෙන්ටිමීටර. හොඳයි. මෙන්න මේ විදිහට පරිමිතියයි වර්ගඵලය හොයන මේ ප්‍රසිද්ධ ගැටලුවක් ඔය ගානක් තමයි ගොඩාක් වෙලාවට 9 වසර අවසාන වාර විභාගයට දෙන්නේ. පරිමිතියයි වර්ගඵලයයි දෙකම එකට. වෘත්තයක පරිධියයි වර්ගඵලයේ පාඩමේ කලවම් කරලා තමයි මේ ගාන දෙන්නේ මිනුම් තේමාවට. හොඳයි පුතේ ලියා ගන්න මේක. හොඳයි පුතේ මේ ඔක්කොම ලියාගෙන ඉවර වෙලා තියෙන්නේ බලා ගන්න මේ පරිගණකීය දෝෂයක් ඉඳලා පේන්නේ නැතුව තිබ්බේ මට හරි බලමු මෙන්න මේ රූපේ පරිමිතිය අහන්න පරිමිතිය කියන්නේ පිටතමායමේ දිගනේ මේ අර්ධ වෘත්ත ඡාපයයි මේ අර්ධ වෘත්ත ඡාපයයි මේ 22යි එකතුව තමයි පරිමිතිය කියන්නේ අර්ධ වෘත්ත ඡාප දෙකේම දිග ප්‍රමාණය කියන්නේ වෘත්තයක පරිධිය මොන වෘත්තයකද විස්කම්භය 14ක් වෙන වෘත්තයක පරිධිය. එහෙනම් අර්ධ වෘත්ත ඡාප දෙකෙහි දිග කෙලින්ම වෘත්තයක පරිධියට සමානයි πd ට සමානයි. 7 22යි d වෙනුවට දාන්නේ 14. 4 7 1යි 14 7 2යි දෙවරක් 22 44. එහෙනම් මේ දෙකේ දිග 44 නම් තව 22ක් එකතු කරන්න. 44ට 20 දාන 20 එකතු කරපුවාම 84යි පරිධිය. ඒක ගැටුවක් නැහැ. වර්ගඵලය කියන්නේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලයට ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය එකතු කරපුවාම මේ මුළු ප්‍රදේශයේ කොච්චරද කියලා එනවා මේක. එහෙනම් අර්ධ වෘත්තයක වර්ගඵලය πr වර්ගය. අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය වෘත්ත එකයි ඒකේ πr වර්ගය. r වල 14න් භාගය 7 දාන්න ඕනේ. නේ? විස්කම්භය 14 නම් අර එකකින් භාගය 7. 7න් 22යි r වෙනුවට 7 වර්ගය 7 කොට කිරීම 7. 4 7 1යි 4 7 1යි දෙවරක් 22 22 වරක් 7 154යි. ඍජු කෝණාශ්‍රයේ දිග 20යි පළල 14යි. එහෙනම් 20 කොට කිරීම 14 280යි. මේකයි එකතු කරමු. එකතු කරපුවාම උත්තරේ 434යි කියලා එනවා. හොඳයි පුතේ ඔයාලට දැන් වෘත්තයක පරිධිය පාඩම. ඒ පාඩම මොකද්ද? වෘත්තයක පරිධිය පාඩම කීවෙනි පාඩමද අපේ 18 වෙනි පාඩම 18 වෙනි පාඩම 18 වෙනි පාඩමේ සියලු අභ්‍යාස උත්සාහ කරන්න පුළුවන් සියලු අභ්‍යාස හැබැයි තව ගණන් 3ක් විතර කරන්න වෙලාව තිබ්බනම් ඔක්කොම අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් තත්ත්වෙටපත් වෙනවා කියන්නේ දැන් මේ වගේ රූප තියෙනවා අපේ તો මේ වගේ එතන මැද මේකෙන් අර්ධ වෘත්තයක් අයින් කරලා මේ පැත්තට අර්ධ වෘත්තයක් අයින් කරනවා ඔය වගේ එතකොට මේකේ පරිමිතිය ඇහුවොත් විශාල අර්ධ වෘත්ත ඡාපයේ දිග හොයන්න ඕනේ කුඩා අර්ධ වෘත්ත ඡාප දෙකේම දිග වෘත්ත එකයි ඒක හොයන්න ඕනේ ඒ ඔක්කොම එකතු කරන්න වර්ගඵලය නම් පුතේ මේ කොටසේ වර්ගඵලය ගනිද්දි මේ කෑල්ලට සමාන කෑල්ලක් නෙමේ තියෙන්නේ. එහෙනම් මේ කෑල්ල මෙතන දැම්මොත් අර්ධ වෘත්තයක්මයි යත් සම්. ඒක අර්ධ වෘත්තේ වර්ගඵලය. ඔය වගේ ඒවා. ඊළඟට තව මේ වගේ වෘත්තයකින් වෘත්තයක් කපලා අයින් කරනවා. ඊටු කොටසේ වර්ගඵලය අහන්න. එතකොට කොහොමද ගන්නෙ? විශාල වෘත්තේ වර්ගඵලයෙන් කුඩා වෘත්තේ වර්ගඵලය අඩු කරනවා. තව මේ වගේ එකක් අහන්න පුළුවන්. මේ වගේ මේ වගේ එකක් පාට කරපු කෑල්ලේ වර්ගඵලය අහන්න විශාල අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් කුඩා අර්ධ වෘත්තයේ වර්ගඵලය අඩු කරනවා මෙවැනි ගැටලු තියෙනවා හදන්න එතකොට අර ඍජු කෝණාශ්‍රයක අර්ධ වෘත්ත දෙක ඇතුළට සමචතුරාශ්‍රයක දෙක පුළුවන් අර්ධ වෘත්ත දෙක ඍජු කෝණාශ්‍රයකම ඇතුළට අර්ධ වෘත්ත දෙක දෙන්න පුළුවන්
මේ විදිහට. එතකොට ඡාප දෙකේ දිගට මේ දිගවල් දෙක එකතු කරාම පරිමිතිය එනවා. හැබැයි වර්ගඵලය ගනිද්දී ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් වෘත්ත දෙකේ වර්ගඵලය අඩු කරන්න වෙන්නේ. මෙවැනි ගැටලු අභ්‍යාසයේ තියෙනවා. හොඳයි. මම දන්න විදිහට ඉතාමත් කැපවීමෙන් වැඩ කරන ළමයි ඉන්න නිසා ඔක්කොම උත්සාහ කරයි කියලා හිතෙනවා. ඒත් එක්කම මේ